ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. කෝටි 6ක කුඩු මුදල් සමගින් සොත්ති උපාලිගේ දියණිය ඇතුළු 3 දෙනෙක් නාකොටික් අත්අඩංගුවට. රිච්වේ ආර්යා ළමාරෝහලට කොවිඩ් තර්ජන. දිනකට රෝගීන් 5 දෙනෙක් 6 දෙනෙක් පමණ දරුවන් හෝ මව්වරුන් හඳුනා ගැනීමට හැකි වෙනවා COVID-19 ආසාදනය තියෙන බවට. මධ්‍යම අධිවේගය ගඹුල්ල දක්වා දීර්ඝ කරන බව අගමැති පවසයි. සජිත් ගොවීන්ගේ දෙපතුල ළඟට යයි. දැන් මම තමුන්නාසලාගෙන් අහන්න කැමති ජනතාවගේ දෙපතුල ළඟට එන එක හරිද වැරදිද? වවුනිකුලම් වැවට බිලි වූ පියා සහ දියණියගේ සිරුරුත් හමු වෙයි. 397 වසරකට පසු බ්‍රහස්පති සෙනසුරු ලං වෙයි. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් කරවන්න. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම. අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංගරිතින්ම පමණයි. මද්‍රව්‍ය අලවීන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් සහ හෙරොයින් ග්‍රෑම් 310ක් සමග කාන්තාවක් ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්අඩංගුවටගත් කාන්තාව මෙරට නමගේ අපරාධකරුවෙකු වන සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බවට හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම අදාළ මද්‍රව්‍ය ජාවාරම ඩුබායි රැඳී සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා විසින් මෙහෙවා ඇති බවටත් අනාවරණ කරගෙන තිබෙනවා. දවසේ පුවත. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ පස්වරුවේ විශේෂ මෙහෙයුමක් දියත් කළේ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ලද තොරතුරකට අනුවයි. එහිදී නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇගෙන් කළ ප්‍රශ්න කිරීම අනුව කඩුවෙල හේවාගම සහ උතුරු තලංගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 310ක්ද සොයාගෙන වුණා. කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුගේ නිවසේ සංගවා තිබූ රුපියල් 5,50,51,820ක මුදලක්ද සොයා ගැනීමට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වුණා. මේ විමර්ශනය කරගෙන යාමේදී අනාවරණය වෙච්ච කාරණයක් තමයි මේ මුදල් ළඟ තබාගත්ත තැනැත්තා සතියක මුදල් තමයි මේ ළඟ තබාගෙන තිබෙන්නේ බැංකුවේ තැන්පත් කිරීමට පෙර. ඒ අනුව ඊටාම පැහැදිලි වෙනවා මේ ආකාරයට මසකට සාමාන්‍යයෙන් රුපියල් කෝටි 20කට ආසන්න සංඛ්‍යාවක මද්‍රව්‍ය වෙළඳාමක් සිදුවන බවට ඉතා දක්ෂ ආකාරයට මේ ජාලය කඩා දැමීමට මද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකියාව ලැබුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද නුගේගොඩ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්තා. පොලිස් බහරයටගත් මද්‍රව්‍ය දැනට ඩුබයි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා විසින් මෙරටට එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. එමෙන්ම අත්අඩංගුවට පත් සැකකාරිය මෙරට නමගිය අපරාධකරුවෙකු වන සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයාද පසුගිය වසරේදී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වුණා. මේ සිද්ධියත් සමගම අනාවරණය වුණා. ලංකාවේ දැනට මද්‍රව්‍ය වෙළඳාම සිල්ලර වශයෙන් සිදුවෙන්නේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව. දැන් මෙහිදී මේ අත්අඩංගුවටගත් පුද්ගලයා බාරේ තිබුණේ මුදල් විතරයි. ඒ වගේම මද්‍රව්‍ය සපයා දෙන්නේ අත්අඩංගුවටගත් අනෙක් පුද්ගලයා. නමුත් ඔහුට මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් ලැබෙන්නේ වෙනත් පුද්ගලයෙකුට. ඒ මුදල් ලැබුණාට පසුව යම්කිසි ස්ථිරතාවයක් නැත්නම් කන්ෆර්මේෂන් එකක් ඇති වුණාම මද්‍රව්‍ය ලබා දීම සිදු වෙනවා. සමහර විට මේ දුරකථන මාර්ගයෙන් නැත්නම් සමාජ මාධ්‍ය ජාලයක් මගින් එන පණිවිඩවලුත් මේ ආකාරයට සිදු වෙනවා. මේ අතර බස්නාහිර පළාත සහ වයඹ පළාත වෙන්වන කොච්චිකඩේ පාලම අසලදී බස්නාහිර පළාතට ඇතුළු වන සියලු රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරුණේ පොලිස් නිලසුනකින්ද යොදා ගනිමින්. ඊට හලාවත පොලිස් බෝම්බ නිෂ්ක්‍රියාංශයට අනියුක්ත නිලසුනක රීනා සහ මීගමුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්ත නිලසුනක සැන්ඩ්‍රා එක්ව සිටියා.
බස්නාහිර පළාතට රැගෙන එන මද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, නීති විරෝධී අවි ආයුධ ඇතුළු දෑ අත්අඩංගුවට ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ බව පොලිසිය සඳහන් කළා. දවසේ පුවත පවතින තත්ත්වය සලකා බලා බස්නාහිර පළාත තුළ දැඩි සංචරණ සීමා පනවන්නේයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ උත්සව සමයේ නගරවලට පැමිණෙන පිරිස් මෙන්ම නගරවල සිට ගම්බිම් බලා යන පිරිස් හේතුවෙන් ඉදිරි කාලයේ අවදානම් සහගත බවයි. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 262 දෙනෙකු අද වාර්තා වූ අතර ඔවුන්ගෙන් 30 දෙනෙකු බන්ධනාගාර රැඳවියන්. තවත් මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණනද 171 දක්වා ඉහළ ගියා. මෙලෙස කොවිඩ් ආසාදිතව මියගිය අය අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 39ක කාන්තාවක්ද වන අතර ඇය මියගොස් ඇත්තේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්. වීරගොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙකුද කොවිඩ් නිසා හටගත් පපුවේ ආසාදනයකින් මියගොස් ඇති අතර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක්ද මියගොස් ඇත්තේ අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙකු සහ කිරිවත්තුඩුව ප්‍රදේශයේ 88 හැවිරිදි කාන්තාවක්ද අධිරුධිර පීඩනය නිසා හටගත් හෘදයාබාධයක් සහ කොවිඩ් නිසා හටගත් පපුවේ ආසාදනයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. එමෙන්ම බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 83ක කාන්තාවක්ද අධිරුධිර පීඩනය නිසා හටගත් හෘදයාබාධයක් සහ කොවිඩ් නිසා හටගත් පපුවේ ආසාදනයක් හේතුවෙන් මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ආසාදිතින් 55 දෙනෙකු වාර්තා වීමත් සමග ඉඳුරුව ප්‍රදේශයේ තුන්දුව බටහිර සහ තුන්දුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. පොඩියොත් ආයෙ එන්න බෑ. ඉතින් කිසිම කෙනෙක්ට එළියට යන්නත් බෑ, ඇතුළ වෙන්නත් බෑ. ප්ලෑන් එකේ ඉන්නේ. වැඩට අවිල්ල දින්නේ. කොහෙ කෙනෙක්ද? අපේ ගෙදර ඉන්නේ. ගෙදරින්. උදේ දාවේ. ඊට පොල්ල දීලා කියන්නේ එළියට යන්න කියලා. මට මාත් අවුත් වැඩ කරන්න. බෑ, ඒක අපි කරන්නේ අපේ රාජකාරියනේ. අපිට කියන දේ අපි කරන්නේ. ගෙවුණු දින දෙක තුළ ආසාදිතින් ප්‍රමාණය 150 ඉක්මවා යාම හේතුවෙන් කළුතර දකුණ හීල් වීදිය, කුරේපාර, මොස්ක වීදිය, ධම්මාරාම පාර ආදී ප්‍රදේශ හුදකලා කිරීමටත් පියවරගෙන තිබෙනවා. මේ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 361ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල සිදු කෙරුණු PCR පරීක්ෂණ 140කින් 60 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඉන් 51 දෙනෙකුම වාර්තා වුණේ අක්කරමලේ ප්‍රදේශයෙන් වීම විශේෂත්වයක්. මේ හේතුවෙන් අක්කරමලේ, මග්ගොන, නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවලටත් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ පැත්තට වාදිනේ ලොක්ඩවුන් කරනවා, මේ පැත්තට වාදිනේ ලොක්ඩවුන් කරනවා. නැත්නම් ඔයගොල්ලන්ට යන්න එක පැත්ත දීලා එක පැත්තක් වලට නේ ලොක්ඩවුන් කියන එක නෙමෙයි. ලොක්ඩවුන් කියන්නේ හැමතැනම වහන්නේ. මේ ඉන්න පවුල් මෙයා තමයි. මොනවාද යන්න දෙන්න බෑ. එච්චරයි. ගාන පැහැදිලි කරලා තිබ්බා තේරෙන්නේ නැතවා යන්න. මෙතන යන්න දෙන්න බෑ. මේක අතන කතා කරන්නේ. බාර ආපු ගමන් නෑ. මේ දිනවල ආසාදිතීන් වැඩි වශයෙන් වාර්තා වූ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේද ගෙවුණු දින PCR පරීක්ෂණ 460ක් සිදු කර ඇති අතර ඉන් 130 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතීන් බවට තහවුරු වුණා. මේ අතර නව ආසාදිතීන් 618 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතීන් ගණන 36667ක් දක්වා ඉහළ ගියා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ආසාදිතීන්ගෙන් 241 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඉන් වැඩිම පිරිසක් බොරැල්ලෙන් වාර්තා වූයේ 31ක් වශයෙන්. ඊට අමතරව ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 30 දෙනෙකු සහ කොම්පඤ්ඤ වීදියෙන් 28 දෙනෙකුද වාර්තා වුණා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 99ක්. අද ඉඳලා දින 16ක කාලේ ඊටම තීරණාත්මක කාල පරිච්ඡේදයක්. ඒ නිසා සෑම විටම නිසි ක්‍රමවේද අනුගමනය කරන්න. අද සිට අපි පොදු ප්‍රවාහන සේවා, දුම්රිය බස් රථවලට සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යොදවනු ලබනවා. ඔවුන් විසින් ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙනවා. එම බස් රථය තුල නිරෝධායන රීතිවලට පටහැනි ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒ වගේම රියදුරන්ට සහායකින්ටත් අපි උපදෙස් ලබා දෙනවා. නිරන්තරයෙන් නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන්න. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි 400ක් පමණ සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක පසුගියදා සිදු කළ අහඹු PCR පරීක්ෂාවකදී පුද්ගලයන් 18 දෙනෙකුගෙන් 9 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ වන විට කර්මාන්ත ශාලාව తాවකාලිකව වසා දමා ආශ්‍රිතයන් නිරෝධයන්ට යොමු කිරීමට පියවර ගැනුණා. කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු හැටන් නගරයේ නිමි ඇඳුම් වෙළඳසැලකට පැමිණීම හේතුවෙන් එම වෙළඳසැල తాවකාලිකව වසා දමා එහි හිමිකරු සහ සේවක සේවිකාවන් ස්වයං නිරෝධයන්ට යොමු කෙරුණා.
මේ අතර සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සඳහා කොළඹ නවගම්පුර ප්‍රදේශයේ සිට හැටන් ප්‍රදේශයට පැමිණි අවුරුදු 19ක තරුණයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ ගිනිගත් හේන කළුගල පොලිස් මුරපොලේ සිදු කළ අහඹු PCR පරීක්ෂාවකින්. අදාළ තරුණයා රැඳී සිටි නිවසේ 6 දෙනෙකු සහ නවගම්පුර ප්‍රදේශයේ සිටි පිරිසක්ද ස්ව නිරෝධයන්ට යොමු කර තිබෙනවා. සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා 4කින් තවත් ආසාදිතින් 29 දෙනෙකු වාර්තා වීමත් සමග එම කලාපෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 259ක් දක්වා ඉහළ ගියා. වාර්තා වූ නව ආසාදිතයින් හංවැල්ල, ඇහැලියගොඩ, යටියන්තොට සහ දෙහි ඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවලට අයත් පිරිසක්. උත්සව සමයේ විවිධ මිලදී ගැනීම් සඳහා නගරයට පැමිණෙන පිරිස් සහ ගම්බිම් බලා යන පිරිස් හේතුවෙන් ඉදිරි කාලය අවදානම් සහගත බැවින් බස්නාහිර පළාත තුළ දැඩි සංචරණ සීමා පනවන්නයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ඉල්ලනවා රජය ඇතුළු බලධාරීන්ගෙන් අවදානම් ප්‍රදේශ වලින් ගමන් කරන පුද්ගලයින්ට සංචරණය සීමා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩනමින් ගන්න කියලා. බස්නාහිර පළාත ඇතුළු අපි හඳුනාගත් අවදානම් ප්‍රදේශ වලින් පිටතට ගමන් කිරීමේදී දැඩි සීමා පැනවීම සඳහා කටයුතු කරන්න. එහෙම නැති වුණොත් ඉතාමත් අවාසනාවන්ත තත්වයකට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක අපි අවධාරණය කරනවා. අපි මේ උත්සාහ කරන්නේ මේ රෝගේ පාලන කටයුතු ජනතාවගේ සංචරණයට නීතියෙන් සීමාවන් දමන්න නැතුව මේක කරන්න. අනවශ්‍ය ලෙස මේ එක්රස් වීමක් සහ පොදිගැසීමක් සිද්ධ වුණොත් ඒක හරහා බරපතල තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඒ අවදානම වැඩි වෙනවා නම් ඒ අවස්ථාවට අනුව සමහර විට වෙනස් තීරණ ගන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන වාහනවල ගමන් කරන ජනතාව වෙනුවෙන් අහඹු ලෙස තෝරාගත් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කිරීම අදත් කොස්ගම, කටුනායක, බෙන්තර සහ නිට්ටඹු යන ප්‍රදේශවලදී සිදු කෙරුණා. එහිදී කොස්ගම පරීක්ෂණ ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නාවික හමුදාවේ ගබඩා අංශයේ සේවයේ නියුතු පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා. මෙලෙස කොවිඩ් ආසාදිතින් ක්ෂණිකව හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල දෙවන තොගයද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ කොවිඩ් පරීක්ෂණ ධාරිතාව පුළුල් කිරීමට සහ වෛරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහාය අගය කරන බවයි. ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු සංචාරකයන් මෙරටට එවීමට රුසියානු සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමකට අනුව අවසර ලබා දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. මේ අතර පාසල්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ වුණා. GLPD සමාජ්‍යය තීරණය කරලා තියෙනවා පාසල් නැවත විවෘත කරනවා කියලා ජනවාරි මාසේ. තුන්වෙනි පාසල් වාරයේ සම්පූර්ණ අසාර්ථක වීම වගේ ජනවාරි මාසේ පාසල් විවෘත වෙනවා නම් ඒ ක්‍රියාවලිය අසාර්ථක වෙනවා නම් තේරුමක් නැහැ මේක. ඒක නිසා අපි අධ්‍යාපන අමාත්‍යවරයාගෙනුත් අධ්‍යාපන ලේකම්වරයාගෙනුත් රජයෙනුත් ඉල්ලීමක් කරනවා පාසල් විවෘත කරනවා නම් දෙමව්පියෝ තුළ විශ්වාසයක් ඇති වෙන ආකාරයේ ඒ විවෘත කිරීම සිදු වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම පාසල් වලට දෙමව්පියෝ ළමයි එවන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ව නිගමනය කියන කාරණාවක් තියෙනවා. ඒ පූර්ව නිගමනය තමයි ළමයින්ටයි ගුරුවරුන්ටයි කොවිඩ් ආසාදනය වෙන්නේ නැහැ කියන එක. ලංකාවේ කලාප අධ්‍යාපන කාර්යාල 99ක් තියෙනවා. මේ 99 ඇතුළටම ගුරුවරුන්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. විදුහල්පතින්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. දෙමව්පියන්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආරක්ෂා වෙලා ඉන්නේ. අඩු ගානේ පාසල් විවෘත කරන්න කලින් මේ කලාප අධ්‍යාපන කාර්යාල විවෘත කරන්න, මේ කොට්ටාශ කාර්යාල විවෘත කරන්න. එහෙම හැදුවොත් විශ්වාසයක් ඇති වෙයි පාසලුත් පටන් ගන්න. ඊකටම පාසල් වසා තබන්න ඕනේ අවදානමක් තියනවා කියන එක සුදුසු ප්‍රතිපත්තියක් නෙවෙයි. ප්‍රායෝගික විදියකට අන් සියලු දේවල් විවෘත වෙන තත්වයක් තුල කර්මාන්ත ශාලා, සමාගම්, බැංකු මේ සියල්ලක්ම යථා තත්වයට ක්‍රමක්‍රමයෙන් එනවා. අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම. බස්නාහිර පළාතේ එක විටම පාසල් විවෘත කිරීම ටිකක් අසීරුයි. හැබැයි ඒ තත්ත්වය මුළු රටටම බලපාන්නේ නැහැ. හැමදේම අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් කමක් නැහැ මුළු රටටම. ඒකද පළාතෙන් පළාතට පමණක් නෙවෙයි පාසලෙන් පාසලට තත්ත්වය වෙනස් වෙනවා. ඒ සියලුම ශ්‍රේණී පෙර පාසල් ඒ සියල්ලක්ම ඇතුළත් කළා සම්පූර්ණ වැඩපිළිවෙලක් අපි ප්‍රකාශයටපත් කරනවා හෙට. මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත එංගලන්තය තුළ ලබා දීමට නිර්දේශ වීමත් සමග අදාළ එන්නත ලබාගත් හෙදියක් සංකුලතා ඇතිවීම හේතුවෙන් ක්ලාන්ත වීමේ පුවතක් විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙලෙසින්. Tiffany Dover fainted as she spoke to reporters at a hospital in Chattanooga. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ තොරතුරුද සංසරණය වෙමින් පවතින අතර රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේ මෙම එන්නත භාවිතයෙන් මේ වන විට කිසිදු පුද්ගලයෙකු මරණයට පත්වී ඇති බවට තොරතුරක් ලැබී නොමැති බවයි. අමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ඊශ්‍රායලය තුළ බෙදාදීම ආරම්භ කෙරුණේ එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට එන්නත ලබා දෙමුණුයි. එමෙන්ම ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ලන්ඩනයෙන් හමු වී ඇති බව එරට විද්‍යාඥයින් පවසනවා. බ්‍රිතාන්‍ය පුරා පැතිර යන මෙම ප්‍රභේදය පාලනය කිරීමට අසීරු බව එරට සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොන් පවසනවා.
පවතින කොවිඩ් වසංගතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමේදී වැඩි වගකීමක් පැවරෙන්නේ මව්පියන් සහ වැඩිහිටියන්ටයි. මේ උත්සව සමයේදී ඔවුන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු වනවා. මේ දිනවල රිජ්වේ ආර්යා ළමාරෝහලට ඇතුළත් කෙරෙන ළමුන් කොවිඩ් ආසාදිත වී පැමිණීම ඉහළ ගොස් ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ. කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලට දෛනිකව 400ත් 500ත් අතර ළමුන් සංඛ්‍යාවක් වැඩිහිටියන් සමග ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. ඒ අතරින් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සහ ඔවුන්ගේ බහරකරුවන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙන්නේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්. දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 දෙනෙක් 6 දෙනෙක් පමණ දරුවන් හෝ මව්වරුන් හඳුනා ගැනීමට හැකි වෙනවා COVID-19 ආසාදනය තියෙන බවට. මේ අතර රිජ්වේ ආර්යා ළමාරෝහලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත ළමුන් සහ බාරකරුවන් 70ක් පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි. ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ ඉන්න කොවිඩ් වැළඳුණු දරුවන්ට පමණක් අපි දැරිසත්චාරයක ප්‍රතිකාර ලබා දෙනවා. අනිකුත් දරුවන් සියලුම දෙනා අපි වෙනත් රෝහල් වලට IDS රෝහල, මුල්ලේරියා රෝහල, නෙල්පෑන්ඩු රෝහල, ඕමගම රෝහල වගේ රෝහල් වලට අපි යොමු කරනවා. දවස් 20 සිට අවුරුදු 14 දක්වා වූ දරුවන් මේ අතර ඉන්නවා. වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉතා කුඩා දරුවන්. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දෙමාපියන් අනවශ්‍ය ලෙස මේ දරුවන් බාහිර සමාජයට ගැටෙන්න ඉඩ දීපු නිසා. මෙලෙස දරුවන් කොවිඩ් අවදානමට ගොදුරු වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මව්පියන් සහ වැඩිහිටියන්ගේ නොසැලකිලිමත් භාවයයි. එබැවින් මේ උත්සව සමයේ දරුවන් සමග සාප්පු සවාරි යාම, විනෝද ගමන් යාම වැනි කරුණුවලදී මව්පියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍ය මතය වී තිබෙන්නේ. මේ සෞඛ්‍ය පුරුදු කියන ඒවා අමතක කරන්න එපා. ඒක නිසා මම කාරුණික සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන් අනවශ්‍ය ලෙස මේ උත්සව පවත්වන තැන්වලට, ඒ වගේම කඩසාප්පු වලට, වෙනත් විනෝද ගමන් සඳහා මේ කාලය තුල බොහෝම පරිස්සමෙන් ඉන්න. මේ වෙන විට රිජ්වේ ආර්යා ළමාරෝහලෙන් ඔබ දන්නවා ඇති දින 20ක දරුවෙක් හා දින 48ක දරුවන් දෙදෙනෙකු කොරෝනා ආසාදනය වෙලා මේ ගිහිලා තියෙනවා. ඒක නිසා කුඩා දරුවන් අනවශ්‍ය ලෙස අනිකුත් අයට ස්පර්ශ කිරීමට, වඩා ගැනීමට, සිපවඳ ගැනීමට ඉඩ දෙන්න එපා. ඔබගේ මේ තාවකාලික ඉවසීම නොමැතිකම නිසා වෙන්නේ සමහරක් වෙලාවට ජීවිතෙන් සමගැනීමට පවා සිද්ධ වෙන්න පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රන්බිම ඔප්පු දසලක්ෂයක් දිවයින පුරා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වයඹ පළාතේ ඔප්පු බෙදා දීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිත්‍යානුකූල ඔප්පු 400ක් බෙදා දුන්නා. කුරුණෑගලට ඇවිල්ලා නුවරට යන අධිවේගී මාර්ගයේ දඹුල්ල දක්වා දික් කිරීම අපි ඇමතුමා ඉල්ලීමක් කරනවා. ජොන්සන් ප්‍රාන්දු ඇමතුමා ඉතින් අපි ඒක අනිවාර්යයෙන්ම ඉටු කරලා දෙනවා කියන එක අපි තමුන්නාන්සේලා මතක් කරගන්න. අපි වැඩ කරමු. වැඩ කරගෙන යනකොට ජනතාව ඊළඟට අනිත් ආණ්ඩුවට UMP ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නායින් පස්සේ උන් අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර කරනවා. අපිට ඒක මුල ඉඳලම කරන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් දඹුල්ලට අධිවේගී මාර්ගය හැදෙන්නේ වක් ඉස්සර. අපි කරන හැම ක්‍රියාවක්ම විරුද්ධ වාදීන් විවේචනය කරනවා. ඒ නරක වැඩ කරොත් අපි විවේචනයේ ලක් විය යුතුයි. මුත් හොඳ වැඩක් කරාම ඒක අගය කරන්න උන්ට පුළුවන් කමක් නැහැ. ඒකයි කනගාටුවට කාරණා. ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී තමා කළ ප්‍රකාශය මෙවන විට සත්‍ය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රදේශයේ එළවලු හා මල් වගකරුවන් පිරිසක් හමු අවස්ථාවේදී. බදුල්ල දිස්ත්‍රික්කයේ එළවලු ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඌව පරණගම අමකස්තුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. කොහොමද මිල? දැන් හොඳද? අවුරුද්දකට 70000 තුනක් කියන්නේ 2,10,000. ඊට හැබැයි මාසෙකට 20000ට අඩුයිනේ. බරපතලම ප්‍රශ්නේ පොහොර ටිකක් හොයාගන්න නැතුව ගොවියා අසරණ වෙලා ඉන්නේ. අපි සාමාන්‍ය ගෝවා කිලෝ එක රුපියල් 10කට දෙනකොට රුපියල් 7 අපිට දෙන්නේ. බෑග් එක රුපියල් 50යි ලනු කැල්ල රුපියල් 10යි රුපියල් 60යි. ඒතකොට මෙතන ගෙනියන්න රුපියල් 200ක් විතර යනවා එක ගෝවා කැල්ලක් කියලා කැප්පෙට කොට. දීලා කට අප්ඩේට් දීලා දාන ගෙදර තමයි එන්නේ. සාධාරණ මිලක් නැහැ අපිට. ගෝවිතනෙන් ලාභයක් නැහැ. කිසි මිලක් නැහැ සර්. කොයි මහතුරුගේ ආර්ථික මධ්‍යස්ථානේ හොඳ නැහැ කියලා. මාපියාවක් නැසේ යන්නේ. රුපියල් 20ක් දෙන්න ඕන. අතුල් දෙනකොට. ඉන්දාල්ලාට රුපියල් 3ක් දෙන්න ඕන සර්. ඒක ඉස්සරේ මොකුත් නැහැ මේ හන්දිය ලොරියාව කවුරු හරි ගියා මගේ එළවලු තිරන්. ඒ ලොරියම එනවා තියෙන තැන බඩු ටික බටරට. ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රමවේදය නිවැරදි කරොත් මේ ප්‍රශ්නේ
ඉවරයිනේ නේ. තන ලොකු මහාපියාවක් තියෙන. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මිල. මේ පවත්වන්නේ විපක්ෂ නායක ජංගම සේවයක්. පහුගිය ජනාධිපතිවරණයේදී මම ප්‍රකාශ කරා ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා ප්‍රශ්න විසඳනවායි කියලා. දෙපතුල ළඟට එනවායි කිව්වා. නමුත් අපේ විරුද්ධවාදීන් ඒක විහිළුවට ගත්තා. සමාජ මාධ්‍ය ජාල ඒ කතාව විකෘති කළා. දැන් මම තමුන්නාසලාගෙන් අහන්න කැමති ජනතාවගේ දෙපතුල ළඟට එන එක හරිද වැරදිද? වැඩි ඔක්කොම කෙරුණෙන් පස්සේ තමයි බොහෝ දෙනාට හරිය තේරිලා තියෙන්නේ. 69 ලක්ෂයක් කරගත්තු දේ තමයි අද අපේ රටට සිදු වෙලා තිබෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සම්බන්ධව මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව තමන් සමග විවාදයකට එන්නේයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අභියෝග කර සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ අදාළ ආයෝජනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. කොළඹ වරාය කියන්නේ විශාල ලාභ ලබන වරායක්. ඒක පාඩු ලබන එකක් නෙවෙයි. ඓතිහාසිකව අපිට තියෙන ජාතික සම්පතක්. ඒක විදේශිකයන් සතු කරන එක කෑලි කෑලි කඩ කඩ හරි ඒක අපේ අනාගත පරම්පරාවට කරන විශාල ද්‍රෝහිකමක්. ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක මන්ත්‍රීවරයා ආරාධනා කරනවා පුළුවන් කමක් තියෙනවා නම් ඔය තැන් තැන් වල මයික් එකක් දෙයක් තියාගෙන වොයිස් කට් එකක් දෙනවට වැඩිය හොඳයි. ඉරු නාලිකාවේ බලය වැඩසටහනට එන්න. නැගෙනහිර පර්යන්තය අපි විකුණනවද නැද්ද කියන එක ඔබේ කාලේ මේ පර්යන්තයේ විකුණන්න හදපු විදියත් හම්බන්තොට විකුණගෙන කාපු විදියත් ගැන මං උත්තර දෙන්න. එදා මේ උන්නැහැල නැගෙනහිර පර්යන්තය 85%ක් පිට රටවලට 15%ක් ලංකාවට. ඒ 15%ක් තියාගෙන 85%ක් දීලා අපි ණයකුත් ගන්න ඕන. අපි මොකක්ද අද කරන්නේ? අපි ණය ලබා ගන්න නැතුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන ආයෝජකයන්ට එන්න කියලා රටේ වත්කම් අපේ අයිතිය තියාගෙන ඒ ආයෝජකත් එක්ක අපි රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලට යනවා. ඒ ආයෝජකයා එනකොට 51%කෙහි ලාභය අපිට හම්බ වෙන්නේ. 49%ක් පවයි ඔහුට හම්බ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අවුරුදු 35කදී මේකේ 100% අයිතිය අපි සතු වත්කමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා කිසි දවසක රාජ්‍ය සම්පතක් විකුණන න්‍යාය පත්‍රයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තුල නැහැ. එක්සත් ජාතික පක්ෂය බින්දුවේ සිට යළි ගොඩනගෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ඒ මාතර පැවති පාක්ෂික හමුවකදී. මෙම හමුව පැවැත්වුණේ මාතර වෙලේගම පිහිටි මංගල සමරවීර මහතාගේ කාර්යාල පරිශ්‍රයේදී. කොරෝනා වෛරසය එක පැත්තකින් පාලනය කරගන්න බැරුව මේ රට විශාල අර්බුදයකට යනවා. අනිත් පැත්තෙන් ලංකා ඉතිහාසයේ කවදාවත් අපි නොදුටු ආර්ථික අර්බුදයකට දැන් තල්ලු වෙලා හමාරයි. නීති ආධිපත්‍ය ගිලිහිලා ගිහින්. යන තැන කියන්නේ මොකද්ද? ඇහෙන්නේ මොකද්ද? ලියන්නේ මොකද්ද? සා ෆේල්. ඒ විතරක් නෙමෙයි සර්ට වඩා හොඳ සිංහල බෞද්ධ තනි ආණ්ඩුවක් කරගෙන යන්න Tamanta පුළුවන් කියලා විපක්ෂයේ සමහරුනුත් මේ වෙනකොට අලුත් සූට් මහනවා දත් මදිනවා. මම කියනවා සර් නෙමෙයි ෆේල්. දැන්වත් අපි මේක තේරුම් අරගමු. මේ යන ගමන වෙනස් කරන්න ඕනේ. මේ මතවාදයට විකල්පයක් හැටියට ඇත්ත වශයෙන්ම තියෙන්නේ බුදුදහමයි. ඕකයි ඇත්ත. ලිබරල් ඩෙමොක්‍රසි කියන්නේ බුදුදහම. මම මේ බෞද්ධ ආගම පදනම් කරගත්ත ක්‍රමයක් කියන්නේ ආරාබියේ වගේ තියෙන ඔක්කොම මත්පැන්සල් වහන එකක් නෙමෙයි. මොකද ඇත්තෙන්ම මම බීලා වැටෙන්නේ නැති වුණත් හැමදාම හවස දැන් නම් මට පොඩි අඩියකුත් ඕනේ. කාලයකට පස්සේ මගේ හිතේ තිබුණ අදහස් මාතර තමුන්නාන්ස්ලාට කියලා ආරම්භ කරන්නට පුළුවන් වීම කිව්වම වැරදි වචනේ. ආරම්භ කරන්නේ කියපු ගමන් හයි මොකද්ද ආරම්භ කරන්නේ කියලා. ඒක අතකට දැන් බිඳුවේ ඉඳලාම අලුත් පක්ෂයක් හැදෙනවා. මේ රටට එක්සත් ජාතික පක්ෂය අවශ්‍යයි. එච්චරයි මං කියන්නේ. මේ අතර වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් තවත් දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. පින්මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයන් තවත් ක්‍රියාකාරීව ඉතුරු වෙලා ඉන්නවා නම් එය සමග බලවේගයට වඳවා ගැනීමේ වැඩපිළිවෙලක් අපි මේ දවස්වල ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි දිනමු කියන බිම්මට්ටමේ වැඩසටහන. අපි ඉහළ පෙළේ නායකයන්ටත් කියන්නේ දැන් අපි එක පෙරමුණකට ඇවිල්ලා ආණ්ඩුවට එරෙහිව සංවිධානය වෙලා ශක්තිමත් වෙමු. ඒකේ ආරම්භය හැටියට පළාත් සභා මැතිවරණයේදී අපි එකට එකතු වෙලා වැඩ කරමු. දැන් දඩිමඩි ගහලා සජිත් ප්‍රේමදාස මහත්තයලා හදන්න හදනවලු පුළුල් සන්දානය. කවුද මේ පුළුල් සන්දානය ඉන්නේ? මේ පුළුල් සන්දානයේ ඉන්නවා චම්පික රණවක, මේ පුළුල් සන්දානයේ ඉන්නවා අනුර දිසානායක, මේ පුළුල් සන්දානයේ ඉන්නවා සුහන්දිල, මේ පුළුල් සන්දානයේ ඉන්නවා රිෂාඩ් බදුද්දි, මේ පුළුල් සන්දානයේ ඉන්නවා රවුෆ් හකීම්. කවුද මේ ඉන්නේ? පහුගිය අවුරුදු 5 මේ රටේ සල්ලි ටික මංගොල්ල කාපු එවුන් ටික, මේ රටේ අන්තවාදයේ වපුරපු එවුන් ටික, මේ රටේ ත්‍රස්තවාදයේ වපුරපු එවුන් ටික,
සජිත් එක්ක හදන්න හදනවද සන්දානයක්? අනේ අපි කැමති ඒ සන්දානේ එනවට. අද චම්පික රණවක මහත්තයා කොණ්ඩේ දාලා මේකක් දාලා ඒ සන්දානේ නායකත්වය ගන්න බලාගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ සන්දානේ නායකත්වය ගන්න බලාගෙන ඉන්නවා. මංගල සමරවීර මහත්තයාත් දැන් ඒකේ නායකත්වය බලාගෙන ඉන්නවා. දැන් චන්ද්‍රිකා නෝනත් කැරකිනවා ඒකේ නායකත්වය ගන්න. ඔය හතර සන්දානේ නායකත්වය ගන්න විතර 5 දෙනෙක් ඉන්නවා. දායසිරි මැතිතුමාට අපි කියන්න ඕනේ. ඔබතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයා අමතක වුණාට, බැසිල් අමතුමාලා අමතක වුණාට අපිට ඒක අමතක වුණේ නෑ. දැන් පෞගේ කාලේ මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශ සභාව, නගර සභාව පත් වරද්දනවා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරු. ඒක ගැන දායසිරි මැතිතුමාට පේන්නේ නැත්තේ ඇයි? මහින්ද මහත්තයා දැක්ක තැන විතරක් පොහොට්ටුව වෙදක් කරගෙන වැඩක් වෙන්නේ නෑ. බදුල්ලේ නායකයොත් එහෙමයි. අපේ හාමුදුරනේ බදුල්ලේ නායකයෝ බෙරගල බහිනකොට මහින්ද මහත්තයාගේ ඇඳුම අද ගන්නවා. නැවත වතාවක් කොළඹට ගිහිල්ලා බෙරගල රඟිනකොට අර රාජපක්ෂ ඇඳුම ගලවලා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇඳුම අදගෙන අපේ උන්ට බයිනවා පොහොට්ටුකාරෝ කියන. මේකද සම්දානි. දිනනකොට පාමෙතිකම ගන්නකොට മന്ത്രിකම ගන්නකොට පොහොට්ටුව හොඳයි. දිනනට පස්සේ පොහොට්ටියෝ පොහොට්ටුකාරෝ. අද උන් පොහොට්ටුකාරෝ වෙලා අපි මූට්ටුකාරෝ වෙලා. අපි අපේ පක්ෂයක් විදියට අපි ඉන්නවා. අපේ පක්ෂවලට තියෙන ඕන අවිතිකාසිකම් පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ එතුමා. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන ගැටලු අපි ඇතුලේ කතා කරනවා. මම කැබිනට් මණ්ඩලයේ නිරන්තරයෙන්ම අපිට තියෙන අදහස් අපේ മന്ത്രിවරු 1000 ගාණක් ඉන්නවා. ඒ අයට වෙන දේවල් සංවිධායකවරු පිළිබඳව අපි කතා නොකර ඉන්නේ නෑ. අපිට ඒ අයිතිවාසිකම් ලබා දෙන්න ඕන කියන මතේ ඉන්න අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. ඒවා මේ රණ්ඩු කරලා ගහලා බැනලා එහෙම ගන්න අවශ්‍යතාවයක් නෑ. අපිට ජනාධිපතිතුමා එක්ක ආගමැතිතුමත් එක්ක සුහදව මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසකින් තමයි අපි තාමත් ඉන්නේ. අනිවාර්යයෙන් විසඳගත යුතුයි ඒවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයෙන් මුදහැරෙන බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර පෑලියගොඩ සහ කිරිබත්ගොඩ ප්‍රදේශ දෙකක් අලුතින් හුදකලා කරන බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. හෙටාලුවම 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසමත් වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාරත් හුදකලා තත්ත්වයෙන් මුදා හැරෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව ප්‍රදේශයත් පෑලියගොඩ පොලිස් වසමේ ගංගබඩ ග්‍රාම නිලධාරී වසමත් කිරිබත්ගොඩ පොලිස් වසමේ විලයගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමත් හුදකලා තත්ත්වයෙන් මුදා හැරෙනවා. මේ අතර හෙට අලුයම 5 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරෙන්නේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගංගබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුව වත්ත මෙන්ම කිරිබත්ගොඩ පොලිස් වසමේ විලයගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවතයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මහනුවර මාතලේ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ මුලතිව් මල්ලාවී වන්නිකුළම වැවට කැපරතයක් පෙරලීමෙන් අතුරුදන් වූ 38 හැවිරිදි පියාගේ සහ 3 හැවිරිදි දියණියගේ සිරුරු ඊ රාත්‍රියේ සොයාගත් අතර රථය පැද වූ 13 හැවිරිදි පුත්‍රයාගේ මිතුරෙකුද අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් 13 හැවිරිදි පුත්‍රයා පමණක් දිවි බේරාගත් අතර මියගිය අයගේ සිරුරු අද ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබුවා. වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් ඉතා ආසන්නව පිහිටන විරල අවස්ථාවක් හෙට හිරු බැස යාමත් සමග උදාවන බව තාරකා විද්‍යාඥයින් පවසන අතර මෙම අවස්ථාව පියවි ඇසින් නැරඹිය හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේක ඉතාමත්ම විරල අවස්ථාවක්. මේක තාරකා විද්‍යාවේ හඳුන්වනවා Great Conjunction of Jupiter and Saturn කියලා. සෙනසුරු සහ බ්‍රහස්පති අතර ග්‍රහ සමපාතයක් විදිහට තමයි අපි සිංහලේ සලකන්නේ. මෙම ග්‍රහ සමපාතය අවුරුදු 20න් 20ට සිද්ධ වුණත් මෙතරම් ලං වෙන්නේ අවුරුදු 397කට පස්සේ. අන්තිමට මේ අවස්ථාවත් මෙච්චර ළඟින් හිටියේ 1623 අවුරුද්දේ. නැවතවත මෙවැනි සෙනසුරු බ්‍රහස්පති සමපාත වීමක් දකින්න හම්බෙන්නේ 2080 දී. හොඳ අහසක් තියෙනවා නම් බටහිර අහසේ හිරු බැස ගියාට පස්සේ මෙම සංසිද්ධිය බලා ගැනීමට හැකියාව තියෙනවා. මේ සූදානම සමගින යන්නට ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.